පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි සමසිත සුවපත් කරන්නට ලෞතර ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्घ मुक्दं धम्म सवण कालो अयं बदन्ता धम्म सवण कालो अयं बदन्ता सद्धम्म सवण कालो अयं बदन्ता නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ ඊන වීරියෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ විරිය මාර බතෝ දල්ලං තීති
සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ මහත් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනෙන එකම දානමේ පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කම බව අපේ බුදුරජාණන් වහන්සේ සක්දෙව් මහ රජාණන් වහන්සේ අමතල ප්‍රකාශ කරන්නට යෙදුණා. දෙවිඳුනි මේ ලෝක ධාතුවේ තිබෙන සියලුම දානයන් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. යම් කෙනෙක් තථාගත ශ්‍රී සද්ධර්මයේ මේ ලෝකයට දානය කරයිද අහඬ සලස්වයිද උගන්වයිද ආන්ගේ අය මේ ලෝකයේ තියෙන අති ශ්‍රේෂ්ඨම වූ කුසල කර්මය සිද්ධ කරගත්ත හැටියටයි අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ. පින්තුනි ඉමක් කොනක් පරතරක් සීමාවක් පනවන්නට බැරි තරම් මේ සංසාර සාගරයේ ඇවිදින ඔබ මම සත්පුරුෂ වූ ධර්මයේ මුණ ගැසීම නිසා සංසාරයේ ඇති භයානකකම තේරුම් අරගෙන සසරින් අත මිදෙන්න බලාපොරොත්තු වෙනවා. සසරින් අත මිදෙන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒකාන්තයෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. ධම් ශ්‍රවණය කරන්නේ නැති කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ඇත්තේම නැහැ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ. එhmenan අපේ පින්නතුන් ධර්ම ශ්‍රවණය කරනවා විතරක් නෙවෙයි තමන් ශ්‍රවණය කරන ධර්මය බෞද්ධ රූප වාහිනිය තුලින් මුළු මහත් ලෝක ධාතුව පුරාම විසිරුවා හරින්නත් කටයුතු කරුණු කාරණා සම්පාදනය කළා. බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මයේ දානය කරන ඔබ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ හරියටම. අනීවරණ කියන සූත්‍රයේ අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නා. මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම
ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක්ම බණ අහන්න ඕනේ. එහෙමනම් මෙච්චර කාලයක් අපි බණ ඇහුවා. එහෙම බලාපොරොත්තුවක් අපේ හිතේ තිබ්බද? ඒ කාරණාව දිගට කතා කළොත් අවසානයේ අපිට හිතෙයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝවත් වෙලා හිටියද කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පනෝපු විදිහටම මේ ශාසනය ගමන් කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ පනෝපු විදිහටම බණ අහන්න ඕනේ. මහත් වූ බලාපොරොත්තුකින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මොකද මේ බලාපොරොත්තුව මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න ඕන යන බව අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. ඒ මහත් වූ ප්‍රාර්ථනාව මුදුන් පමුණුවා ගැනීම උදෙසාම මේ සද්ධර්ම දේශනාව ඔබට මට මහත් වූ උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි, අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුන ගාථා රත්නය තමයි මම ඉහතදී සඳහන් කරන්නට යෙදුනේ. අපේ බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුකම්පාවෙන් දේශනා කළ තවත් එක ගාථා රත්නය. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය තුළින් අපට කියලා දෙනවා යම් කිසි කෙනෙක් වීරිය නැතිව කම්මැලිව පංච කාමාදිය ගැන සිතමින් අවුරුදු 100ක් ජීවත් වේද ඒ ජීවත් වීමට වඩා බුදු සසුනේහි සීල සමාධි ප්‍රඥා ආදී ගුණධම් සම්පූර්ණ කිරීමට දැඩිව වීරිය කරන්න ඔහුගේ එක් දවසක් ජීවත් වීම අතිශ්‍රේෂ්ඨයි, ඊටමත් උතුම්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් අපට කියලා දුන්න අර්ථය. එහෙනම් මොකද්ද මේ සඳහන් කරන්නේ? අවුරුදු 100ක් සිල් රකින්නේ නැතිව, ධර්මයේ දරන්නේ නැතිව මේ පංච කාමයට අහු වෙලා ජීවත් වෙන කෙනා අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා එක දවසක් මේ බුද්ධ ශාසනයේ යෙදিলা ජීවිතය ගත කරන කෙනාගේ ජීවිතේ හරි වටිනවා. අවුරුදු 100ක් දුසිරිතේ ගෙරලා ජීවත් වෙනවට වඩා සිල්වත් වෙලා ගත කරන එක දවසක් හරි වටිනවා. අවුරුදු 100ක් මිත්‍යා දෘෂ්ටිගත කෙනෙක් වෙලා උපදිනවට වඩා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් බවට පත් වෙලා එක දවසක් ගත කරන ජීවිතය හරි වටිනවා. ආන්ගේ කාරණාවයි මේ සඳහන් කරන්නේ. පින්තුනි, වීරිය පිළිබඳව ධර්ම කාරණා අපිට හරියට සාකච්ඡා කරන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා කුසීතෝ හීන වීරියෝ. කුසීතෝ කියන්නේ කම්මැලිකම. වීරියෝ කියන්නේ වීරියට. හීන වීරියෝ කියන්නේ වීරිය හීන වෙලා. යම් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා ඒ වීරිය ළඟ ඇත්තටම නෑ. සංසාරයෙන් එතර යන්න තරම් වීරියක් නෑ. කුසීතෝ කම්මැලිකමින් යුක්තව ජීවත් වෙනවා. පුදුම කම්මැලිකමක් තියෙනවා. පංච කාමයට අහු වුණාම අපි දන්නේවත් නැතුව ඉබේම අපි කම්මැලි වෙනවා. පංච කාමයෙන් නම්
කොයි තරම් භයානකයිද? පංචකාමයේ පිළිබඳව කාරණා අපේ පින්නතුන්ට බොහොම කෙටියෙන් මතක් කළොත් මේ ඇසට පෙනෙන රූපය, ඒ රූපය අපි බල ඒක දැක්ක විතරයි එතනින් නතර වුණාද? එහෙම නැතිනම් ඊට වඩා රූප, තවත් ලස්සන රූප අපි හොය ගියාද? අපි ඒක තැනක දකිනවා ලස්සන දෙයක්. ඒ දෙයට වඩා තවත් ලස්සන දේවල් මේ ලෝකේ තියෙනවනේ කියලා අපි හොයන්න පටන් ගන්නවා. අපි ඒව පස්සේ දුවනවා. අවසානයේදී අපි දන්නේ නැතිව අපේ ඇහැටම අපි පරිදිලා. එහෙනම් ඇහැට කී වතාවක් නම් මේ ජීවිතේ අපි රැවටුණාද? ඒ වගේම මේ ලෝකේ තියෙන කාමය, පංච කාමයන් කොයිතරම් ඔබේ මගේ ඇස රැවටුවද? කනට ඇහෙන මිහිරි හඬ, ඒක ඇහුවා විතරයි අපි ඒක එතනින් එහා තව මිහිරි දේ අහන්නම කොයිතරම් මේ කන් දෙක අපි යොමු කළාද? නෘත්‍ය, ගීත ආදී දේවල් මේවා වෙනුවෙන් කොයිතරම් අපේ කන් දෙක අපි යොමු කෙරුවද? එහෙනම් අපි ඒවට අපේ කනටත් අපි පෙරදිලා. නහයට දැවුන ගඳ සුවඳ, ගන්ධයට අපි කවුරුත් කැමති නෑ. හැබැයි නහයට දැවුන සුවඳ කොයිතරම් අපි හොයාගෙන ගියාද? එක සුවඳක් විඳලා අපි නතර වුණාද? එහෙම නැතිනම් ඒ සුවඳෙන් පස්සේ තව කී වතාවක් නම් සුවඳ අපි හෙව්වද? එහෙනම් අපි නහයටත් පෙරදිලාද? මේ කට ඇතුලේ තියෙන දිව, මේකට දිවට දැනෙන රසය, මේ රසයට කොයිතරම් අපි රැවටුණාද? ඒ රසය කොයිතරම් ඕන වුණාද? අපි හිතමුකෝ අසවල් වෑංජනේට අපි හරි ආසයි. ඒ වෑංජනේ එක වතාවක් කාලා අපි නතර වුණාද? නෑ, අපිට ඒක මුළු ජීවිත කාලෙම ඕන වෙන්න පුළුවන්. මැරෙන්න ඔත්පල වෙලා ලෙඩ ඇඳටත් ඇරිලා. ඒත් ඉල්ලනවා මට අසවල් වෑංජනේ සමග බත් දෙන්න කියලා. එතකොට හිතන්න දිවට කොයිතරම් රැවටිලාද? දිවට කොයිතරම් අපි පරාජයටපත් වෙලාද? මේ ශරීරයට දැනෙන ස්පර්ශය, තව කෙනෙක් අපේ ශරීරයේ ස්පර්ශ කරපුවාම ඒ ස්පර්ශය එක වතාවකින් නතර වුණාද? එහෙම නැතිනම් මගේ ශරීරයෙන් ඒ ස්පර්ශය විඳලා අවසන් වුණාම නැවත වතාව මං කී වතාවක් ස්පර්ශය ඉල්ලුවද? එහෙනම් කී වතාවක් නම් මගේ ඇස් දෙකට මං පරාද වුණාද? කන් දෙකට මං පරාද වුණාද? මගේම ශරීරයේ තියෙන අංගවලට මං කී වතාවක් පෙරදිලාද? මේක හිතන්න ඕනේ. මේ සඳහන් කරන්නේ මේ පංච කාමයන් වලට යටත් වෙලා සංසාරයෙන් එතර වෙන්න තරම් වීරියක් නැතිව කම්මැලිකමින් කුසීතකමින් අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා මහණෙනි, ධර්මයේ දැනගෙන තෙරුවන් සරණ ගිහිල්ලා සීල සමාධි ප්‍රඥා ආදී ගුණධර්ම වඩාගෙන යම් කෙනෙක් එක දවසක් ජීවත් වෙනවා නම් ආන්ගේ එක දවස හරි වටිනවා කියලා දේශනා කළා. මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක භික්ෂුන් වහන්සේ නමක් කර්මණු කරගෙන. පස්සේ කාලේදී උන්වහන්සේට නමකුත් පට බැඳුණා. සප්පදාස කියලා. සප්පදාස තෙරුන් වහන්සේ. කොයි තරම් සංසාරයෙන් එතර වෙන්න අපි වෙර වෑයම් වීරිය වැඩි යුතුයද කියන කාරණාව මේ දේශනාව ඇතුලේ සඳහන් වෙනවා. සවැත් නුවර එක තරුණ ළමයි කුල පුත්‍රේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැහැදුනා. ශාසනය ඇවිල්ලා පැවිදි වුණා. ටික කාලයක් යනකොට ශාසනයේ තිබුණ ඇල්ම නැතුව කලකිරුණා. කලකිරුණායින් පස්සේ ගිහි වෙන්න කල්පනා කළා. ගිහි වෙන්න කල්පනා කරාට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා මං වාගේ කෙනෙක්
ගිහිකමේ ඉන්න සුදුසු නැහැ. මං වාගේ කෙනෙක් ගිහිකමට යෑමට සුදුසු නැහැ. එහෙම කියලා කල්පනා කරලා පැවිදි වෙලා ඉඳලා මං මෙරිලා ගියා. ඒකට කමක් නැහැ. මං ගිහිකමට නම් යන්නේ නැහැ. පැවිදි වෙලා ඉඳලා මෙරිලා ගියත් ඒකට කමක් නැහැ. එහෙම කල්පනා කරලා උන්වහන්සේ මරණය ගැනම හිත හිත මැරෙන්න කටයුතු සම්පූර්ණ වෙනකන් මග බලන් ඉන්නවා. දවසක් පිණ්ඩපාති ගෙහින් එන ගමන් තමන් ඉඳපු විහාරයේ අනිත් ස්වාමින් වහන්සේලා විෂකුරු සර්පෙක් ඇවිල්ලා ඉඳලා ඒ සර්පයව අරගෙන කූඩේකට දාලා කැලේ ඈතට අරගෙන යනවා අතහරින්න කියලා. ඝාතනය කරන සම්ප්‍රදාය අපේනේ තියෙන්නේ. අපි ඝාතනය කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කවමදාක්වත් කුරා කුහුඹියෙකුට හිංසාවක් කරන්නේ. හැබැයි අපිට සර්පෙක් හම්බුනොත් භූමි තෙල් හරි ගන්න. එහෙම නැතිනම් අඳුකොල් හරි අරගෙන ඉල දාන්න. එහෙම නැතිනම් පොල්ලක් අරගෙන දඩු මුගුරක් අරගෙන ගහලා මරලා පුච්චලා හරි දානවා. මට කෑවේ නැති වුණාට කමක් නැහැ. හැබැයි මාව බය කළා. එහෙම කියලා හරි අපි කටයුතු කරනවා. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ වගේ නෙමෙයි. කැලේට අරගෙන ගියා අතහරින්න. යනකොට අර ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා එනවා. උන්වහන්සේ ඇහුවා මොකද්ද මේ? සර්පෙක් අරන් යනවා අතහරින්න. ඔය ආයුෂ්මතුන් වහන්සේලා පන්සලට බෙහෙරට වඩින්න. මට ওই සර්පය දෙන්න මං ගෙහින් කැලේට අතහරින්න. එහෙම කියලා සර්පය වරගෙන උන්වහන්සේ කැලේට යනවා. උන්වහන්සේ කල්පනා කරනවා මේ සර්පයට කියලා මාව මට දෂ්ට කරගත්තොත් මට භික්ෂුව භාවයේ ඉන්නකොටම මැරෙන්න පුළුවන්. එහෙම කියලා කල්පනා කරලා සර්පයව එළියට අරගන්න උත්සාහ කරනවා Tamanට දෂ්ට කරගන්න. නමුත් දෂ්ට කරන්නේ සඳහන් කරනවා බැරිම තැන සර්පයව කෝප කරවන්න උත්සාහ කරනවා. ඒත් සර්පය කෝප වුණත් දෂ්ට කරන්නේ බැරිම තැන සර්පයා ඉන්නේ කූඩු ඇතුළට අත දාලා බලන් ඉන්නවා සර්පයා දෂ්ට කරයිද කියලා. ඒත් දෂ්ට කරන්නේ නැහැ. අත දැම්ම විතරක් නෙවෙයි අත ආයේ නැවත හොලවනවා. ඒත් දෂ්ට කරන්නේ. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ නම් ණයෙක් එහෙම වෙන්න බෑ. ණයා වගේ හිටියට මේ නම් ගැරණියෙක්මයි. ඒක නෙමෙයි මට කන්නේ නැත්තේ කියලා. සර්පයව දාලා විහාරයට ගියා. භික්ෂුන් වහන්සේලා කතා කර කර හිටිය සර්පෙක් අරගෙන අපි කැලේට අතරින් ගියා. භික්ෂුන් වහන්සේලාට මේ ස්වාමීන් වහන්සේ මතක් කළා ඇවැත්නි ඒ සර්පෙක් ඒ නාගයෙක් වෙන්න බෑ. ඒ ගැරණියෙක් කියලා කිව්වා. අනිත් ස්වාමීන් වහන්සේලා පුන කියනවා නෑ ඒ ණයෙක්මයි අපි නෙමේ ඇතුළට දැම්මේ. ස්වාමීන් වහන්සේ කියනවා ණයෙක් නම් ඉතින් මට දෂ්ට කරන්න එපායි. කරුණ අහනකොට මතක් කළා මම මේ සර්පයට කියලා මාව දෂ්ට කරගෙන මං අපෝත් වෙන්නයි හැදුවේ. ඉතින් ඒ සර්පයා මට දෂ්ට කළේ නෑ. ඒකයි මම මේ කියන්නේ මේ ණයෙක් නෙමෙයි මේ බොහොම බය ණයා වගේ ගැරණියෙක් කියලා කිව්වා. භික්ෂුන් වහන්සේලා නිහඬ වුණා. එතනිනුත් උන්වහන්සේගේ මරණය ලැබුණේ නෑ. තවත් ටික කාලයක් යනකොට මේ කාලයකට වතාවක් භික්ෂුන් වහන්සේලාගේ කෙහිරැවුල් බාණ්ඩ හිසරැවුල් මොඩු කරන්න කරණ වෑමියෙක් එනවා විහාරයට. මේ කරණ වෑමියා සඳහන් කරනවා දැලිපිහිය දෙකක් අරගෙන ඉන්නේ. කඩකැති දෙකක් අරගෙන ඉන්නේ. කඩකැත්ත කියලා කියන්නේ. කඩකැති දෙකක් අරගෙන ඉන්නේ. එකකින් අනිත් ස්වාමීන් වහන්සේලාගේ හිස බාන ගමන් ඉස්සරවල් මුඩු කරන ගමන් එක කරකැත්තක් අරගෙන ගිහිල්ලා කාටත් පේන්නේ තැනකට ගිහිල්ලා තමන්ගේ බෙල්ලට තියාගෙන
තමන්ගේ ජීවිතේ ඝාතනය කරගන්න හදනවා. ආන් මේ වෙලාවේ මේ ස්වාමින් වහන්සේ අපවත් වෙන්න කලින් කල්පනා කරනවා. තමන් වහන්සේ පැවිදි වෙලා උපසම්පදාව අරගෙන කොයි තරම් පැවිදි සිල් රැකලා උපසම්පදාව ආරක්ෂා කරගෙන සිල් රැක්කද කියලා. මින් ඒක කල්පනා කර කර මේ කරකැත්තෙන් බෙල්ලට ඇද ගන්න හදන්නේ. එහෙම කල්පනා කර කර ඉන්න ගමන් උන්වහන්සේට පුදුම ප්‍රීතියක් ඇති වෙනවා. සඳහන් කරනවා ඒ ප්‍රීතියත් එක්ක වලාගමින් මිදලා ගියපු හඳ වගේ තමන් රැකපු සීලී පිළිබඳව පුදුම සතුටක් ඇති වෙලා ඒ සතුටත් එක්ක පුදුම ප්‍රීතියක් පිරීලා ඉතිරිලා යනවා කියලා. ඒකත් එක්ක ඒ සතුට මදහත් සිතින් විඳදරාගෙන ස්වාමින් වහන්සේ කරකැත්ත පැත්තකට දාලා විදර්ශනාව වඩලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියලා. ස්වාමින් වහන්සේ නැති නිසා අනිත් භික්ෂුන් වහන්සේලා හෙව්වා. ඉදිරියට ආවන් පස්සේ ඇහුවා මෙච්චර වෙලා කොහෙද ගිහින් හිටියේ කියලා. බොරු කියන්නේ නෑනේ රහතන් වහන්සේලා. මතක් කළා මමද. මම මේ එක කරකැත්තක් අරගෙන මගේ ජීවිතේ ඝාතනය කරගන්න ගියා. එතකොට භික්ෂුන් වහන්සේලා ඇහුවා. එතකොට එහෙනම් ජීවිතේ ඝාතනය කරගත්තේ නැත්තේ ඇයි? ආන් මේ වෙලාවේ මතක් කරනවා. දැන් මම ආයුධයකින් මගේ හිස කපා ගැනීම තියා ආයුධයක්වත් අතර ගන්න සුදුසු තැනක නෙවෙයි මං ඉන්නේ කිව්වා. ආයුධයක්වත් අතර ගන්න සුදුසු තැනක නෙවෙයි මං ඉන්නේ කිව්වා. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මේ නොකිය කියන්නේ මේ රහතන් වහන්සේ නමක් වෙලා කියලාද? මේ භික්ෂුව රහත් යයි හංගවනවා. ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ නමක් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේට ගෙහින් කියන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේට ගෙහින් කිව්වා. භාග්‍යතුන් වහන්සේට මතක් කරපුවාම ඒ වෙලේ මතක් කරනවා මහණෙනි සැබෑවටම රහතන් වහන්සේලා තමන්ගේ ජීවිතයේ කිසිම දවසක ඝාතනය කරගන්නේ නැහැ කියලා කිව්වා. ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේ සැබෑවටම රහත් වෙලාද? ස්වාමීනි රහත් වෙන්න පෙන තිබිලත් ඇයි මේ ශාසනය උකට ලියුනේ? රහත් වෙන්න පෙන තිබිලත් ඇයි තමන්ගේ ජීවිතේ ඝාතනය කරගන්න හැදුවේ? ස්වාමීනි ඇයි ඒ ණය දෂ්ට නොකලේ? එහෙම කාරණා අහනකොට අපේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි පෙර සසරේදී එක ආත්මයක අද ණයා බවට පත් වෙලා ඉන්න මොහු සේවකී. ඒ සේවකයාගේ ස්වාමියා තමයි මේ භික්ෂුව. තමන්ගේ ස්වාමියා කියලා හිතලයි ඒ ණයා කීප වතාවක්ම දෂ්ට කරන්න අවස්ථාව තිබිලා දෂ්ට නොකලේ. එහෙම මතක් කළා. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි රහත් වෙන්න පෙන තිබිලත් ඇයි මේ ඔකට ලියුනේ? ඒ විලේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ආයුෂ අවුරුදු 20000යි. සඳහන් කරනවා ඒ කාලේ මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිටිය මේ භික්ෂුව එදත් පැවිදි වෙලා හිටියේ. මේ භික්ෂුවට හිටිය යහළු භික්ෂුව. ඒ භික්ෂුවට ශාසනයේ ඇල්ම නැති වුණා. අද මේ ඇල්ම නැති වුණ භික්ෂුව එදා මේ භික්ෂුව ළඟට ගිහිල්ලා මතක් කරනවා. ගෙහි ජීවිතයේ හරිම දුක් සහිතයි. සංසාරයෙන් එතර යන්න වීරිය වඩන්න හරි අමාරුයි. ඒ නිසා පැවිද්ද නම් අතහැර ගන්න එපා කියලා කිව්වා. ඒක අහගෙන ඉඳලා පැවිද්දේ වටිනාකම තේරුම් අරගෙන ඒ භික්ෂුන් වහන්සේ ටික කාලයක් සිවුර ඇරලා යන්න ඉඳපු එකකින් නතර වෙලා බණ භාවනා වෙර වීරිය වඩනවා. පැවිද්දේ ඇල්ම ඇති කරගෙන හිත හික්මව ගත්තා.
දවසක් මේ භික්ෂුන් වහන්සේ පොකුණ ළඟට ගිහිල්ලා සිවුරු පිරිකර හොදන්න පටන් ගත්ත පරණ නවල කරලා තිබුණු සිවුරු පිරිකර. මොකද ඒව අයින් කරලා යන්න හිටියේ. ඒ නිසා ඒව දැන් අපිරිසුදු වෙලා. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය භික්ෂුව. ඒ භික්ෂුන් වහන්සේ මේ සිවුරු පිරිකර හොදනකොට මතක් කළා මේ භික්ෂුවට මම මේ සිවුරු පිරිකර ඔක්කොම ඔබට දීලයි මම යන්න හිටියේ සිවුර ඇරලා. දැන් ඉතින් මං ශාසනයේ ඉන්නවනේ. ඒ නිසා මේ සිවුරු පිරිකර ටික තියාගෙන මම ඉන්නවා කියලා මතක් කළා. එහෙම මතක් කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අර භික්ෂුවට අර සිවුරු පිරිකර පිළිබඳව දැඩි තණ්හාවක් ඇති වුණා. ආන් ඒ වෙලාවේ නැවත මතක් කරනවා යහළු භික්ෂුන් වහන්සේ පැවිද්දේ ඉන්න එක වටින්නේ නෑ. ගිහි ජීවිතේ තමයි හරි වටින්නේ. ඇයි මෙහෙම කියන්නේ? මුලින් හොඳ කිව්වා පැවිද්දේ. දැන් පැවිද්දේ හොඳ කියන්නේ. ඇයි? අර භික්ෂුන් වහන්සේගේ සිවුරු පිරිකර ටික අරගන්න තියෙන තණ්හාවට. දැන් පැවිදි වෙලා ඉන්නේ කොහොඳ නැහැ. ගිහි ජීවිතේ තමයි හරි වටින්නේ. ගිහි ජීවිතයේ හිටියොත් බොහොම වටිනවා. පැවිදි වෙලා හිටියොත් හරි දුකයි මේ ජීවිතේ තනියෙන් ජීවත් වෙන්න වෙන්නේ. එහෙම කියලා පැවිදි නුගුණ කිව්වා. අර භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මුලින් මට මම සිවුරල්ලලා යන්න හදනකොට පැවිද්දේ වටිනාකම කියලා. දැන් මට පැවිද්දේ වටිනාකම නොකිය දැන් ගිහි ජීවිතයේ වටිනාකම කියනවා. ඒකත් එකටම මගේ මේ සිවුරු පිරිකර පිළිබඳව තණ්හාව ඇති වෙලා ඒ සිවුරු පිරිකර ටික ගන්න තමයි මෙහෙම කියන්නේ කියලා. ඒ ස්වාමින් වහන්සේ හිත හික්මව ගත්තා. හිත හික්මවගෙන උන්වහන්සේ සංසාරයෙන් එතර යන්න වැරවැයම් කළා. මේ භික්ෂුන් වහන්සේටත් මේ ජීවිතයේදී සංසාරයෙන් එතර යන්න තරම් පින තිබිලත් සංසාරයෙන් එතර යන්න තරම් මහා පුණ්‍ය සම්භාරයෙන් රැස් කරගෙන හිටියා. මේ ජීවිතයේදී තමන්ගේ ජීවිතේ ඝාතනය කරගෙන ශාසනය පිළිබඳව ඇල්මක් නැති වෙලා යන්න තරම් සංසාරයේදී සිදු වුණ පාප කර්මයේ බරපතලකම තමයි අර භික්ෂුන් වහන්සේට ශාසනයේ තිබුණ ඇල්ම නැති කියලා දමාපු එක. මේ එකින් එක කාරණා තනින් තන නතර වෙලා සාකච්ඡා කරන්න ඕන කරන කාරණා. එතෙන් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙනවා සමහර ශ්‍රද්ධා සම්පන්න දරුවෝ ශාසනයේ පැවිදි වෙන්න හරි කැමති සංසාරයෙන් එතර යන්න. එහෙම කරන්න හදනකොට අම්මා තාත්තා යාළුවෝ ළඟින්ම ඉන්න යාළුවෝ හිතමිතුරන් යෙහෙලියෝ මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මතක් කරනවා පැවිදි වෙලා කාටද හරි ගියේ පැවිදි වෙලා මොනවද ලැබුණේ තනිකඩ ජීවිතයක් ගත කරලා දුක් විඳින්නයි වෙන්නේ ওই පැවිදිකම. ඒ නිසා පැවිදි වෙන්න එපා කියලා කියන අය බොහොම ඉන්නවා. හැබැයි සඳහන් කළේ යම් අම්මෙක් හරි තාත්තෙක් හරි තමන්ගේ දරුවෝ හරි පැවිදි වෙන්න යනකොට ඒ පැවිද්ද වලකාලනවා නම් ඒ තරම් තමන්ගේ දරුවන්ට අසත්පුරුෂ වුණ වෙන කෙනෙක් තව මේ ලෝකේ තව කොහෙවත් නැහැ. අපේ පිනට විතරක් නෙවෙයිනි දරුවා කුසට එන්නේ. දරුවා කුසට එන්නේ ඔහු ඇය සංසාරේ කරගත්ත පින් නිසා. ඔහු ඇය සංසාරයෙන් එතර වෙන්න කරගත්ත පින් නිසා ඒ අයට සංසාරයෙන් එතර වෙන්න පින් කරගන්න. ඒකටයි මනුස්ස ලෝකෙට එන්නේ. එහෙම එන දරුවන්ට ගුණධර්ම දීලා තවත් සංසාරයෙන් එතර වෙන්න මඟ හදලා දෙන්නේ නැතුව අපි ඒ අයගේ ගමන වළක්වනවා නම් කොයි තරම් අකෘතඥ වුණ දෙමව්පියෝද අපි. මගේ යාළුවා එහෙම පැවිදි වෙලා සංසාරයෙන් එතර වෙන්න යනකොට ඒ පැවිද්දට මම වලකාලන්නට කටයුතු කරනවා නම් කොයි තරම් අකෘතඥ වෙච්ච යාළුවෝද අපි. කොයි තරම් අකෘතඥ වෙච්ච සහෝදරයෝද අපි. ඒකයි මං කිව්වේ මේ කාරණා සසරේ කොයි විදිහට
අපට විපාක ජීවිත අපි කරන ඒවා. ඒ වෙලේ සඳහන් කරනවා ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේ රහත් උනේ කුමක් නිසාද? සඳහන් කරනවා එහෙම කරගත්තත් අවුරුදු 20000ක් පුරාවටම මහණෙනි කාශ්‍යප ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයේ හරියට සිල් රැකලා හරියට පැවිද්ද ගත කළා. ආන්ගේ පැවිද්ද හරියටම කරගත්ත නිසා මේ ජීවිතයේදී මොන දුක් විඳ රහත් ඵලය ලබා ගන්නට හැකියාව ලැබුණා. ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ භික්ෂුව කරකැත්ත බෙල්ලේ තියන් ඉන්න ගමම්ම නිරහත් උනේ. එහෙම එකපාරම කෙනෙකුට රහත් වෙන්න පුළුවන්ද? එහෙම අහපුවාම සඳහන් කරනවා ඔව් මහණෙනි. ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්න බැරි දෙයක් නෙවෙයි මහණෙනි. ඒක වෙන්න පුළුවන්. කොහොමද වෙන්නේ? ඊ타ත්ම වීරිය තියෙන නුවණැති පින්වත් භික්ෂුව පය ඔසවා බිම තබත්ම ඒ පය බිම වදින්නට පෙර අරහත් ඵලය ළඟා කරගන්න පුළුවන්. ඊ타ම ප්‍රඥා සම්පන්න ඊ타මත්ම ඕනෑතරම් වෙර වීරිය තියෙන භික්ෂුවට පුළුවන්කම තියෙනවා ඊ타ම ඉක්මනින් නිවන් ලබන්න. හරියට කොයි වගේද? ඔසවගත්ත පය බිම තබන්න හරි කෙටි වෙලාවක් යන්නේ. ආන්ගේ කෙටි වෙලාව අතරතුර නිවන් අවබෝධ කරගන්න පුළුවන් මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි මහණෙනි කුසීත වුණ කෙනෙකුට කම්මැලි වුණ කෙනෙකුට කවදාක්වත් නිවන් අවබෝධ කරගන්න බෑ. කම්මැලිකමින් අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා වීරය කරන්නෙකෝ මොහොතක් ජීවත් වීම හරිම වටිනවා මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වීරය කරන්නන්ගේ ජීවත් වීම දෙවියන් සහිත ලෝකයා හට ඊටාම සුවදායකයි මහණෙනි. සංසාරයෙන් එතර යන වීරිය වඩන කෙනෙකුගේ ජීවිතේ දෙවිවරු පවා හරියට අගය කරනවා කියලා සඳහන් කළා. දෙවිවරු පවා ඒ අය මේ ලෝකේ ඉන්නවට හරිය කැමතියි කියලායි සඳහන් කරන්නේ. දෙවියන්ට මනුස්ස ලෝකේට බ්‍රහ්මයින්ට මේ මුළු ලෝකේටම ස්වභාව ධර්මයට පවා සංසාරයෙන් එතර යන වීරිය වඩන කෙනෙක් ඉන්න එක හරි වටිනවා. ඒක ඒගොල්ලෝ හරියට අගය කරනවා මහණෙනි කියලා සඳහන් කළා. වැඩදායකයි කියලා දේශනා කළා. ආන්ගේ දේශනාවට අරමුණු කරගත්ත ගාථා රත්නය තමයි මේ දේශනාවට මම මාතෘකා කරගත්තේ. සංසාරයෙන් එතර යන්න කොයිතරම් වීරියක් තියෙන්න ඕනද? අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය ලබා ගන්න කොයිතරම් වෙරවීටි වෙඩුවද? සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්න 512027 නම බුදුරජාණන් වහන්සේලා දැකලා ඒ මහා සත්පුරුෂයාණන් වහන්සේලා පහු කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේලා 24 නමකගෙන් විවරණ අරගත්තා. එහෙම විවරණ අරගෙන මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එක මේ සංසාරේ වීරිය වැඩුවා ලෝතර සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන්. සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් එච්චර වීරිය වඩන්න ඕනේද? පාරමී, උපපාරමී, පරමත්ත පාරමී මේ සියලුම පාරමිතා 3 ආකාර පාරමිතා 30 ආකාරයකින් සම්පූර්ණ කළා. එහෙම සම්පූර්ණ කළා තමයි මේ සම්බෝධිය ලබා ගත්තේ. එහෙම ලබාගෙන අසංඛ්‍ය 24ක් සෝවාන් කෙරෙව්වා. අසංඛ්‍ය 24ක් සකුදාගාමි කෙරෙව්වා. අසංඛ්‍ය 24ක් අනාගාමි කෙරෙව්වා. අසංඛ්‍ය 24ක්
රහතන් වහන්සේලා කෙරෙව්වා. එහෙනම් අසංඛ්‍ය 24 4ක් කීයද? 24 4ක් 96යි. එහෙනම් අසංඛ්‍ය 96ක් දැනටමත් සංසාරයෙන් එතරටපත් කළා කොයි වගේ අයද? සංසාරයෙන් එතර වෙන්නේ හරියට වීරිය කරපු අය. අපි නිවන අපි ළඟට එනකන් බලාගෙන ඉන්නවාද? එහෙම නැතිනම් මට නිවන් අවබෝධ කරගන්න වීරියක් තියෙනවාද? පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් හරියට කරනවාද? ඒ ප්‍රාර්ථනාව නිවන් අවබෝධ කරගන්නද කරන්නේ? එහෙම නැතිනම් මම සිල් රැකලා පින් කරලාද ප්‍රාර්ථනාව කරන්නේ? එහෙම නැතිනම් ආවට ගියාටද මම මේ ශාසනී සංසාරයෙන් එතර යන්න හැසිරෙන්නේ? සිල් රකින්නවා කියන කාරණාව බොහොම කෙටියෙන් කිව්වා. සීලය තමයි මං ඊළඟට උපදින තැන තීරණය කරන්නේ. මං ඊළඟට උපදින්නේ කොහෙද? ඒක සුගතියක්ද? මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකෙද? ඒක තීරණය කරන්නේ පින හිම නෙවෙයි. පිනට පුළුවන් ද අපට මනුස්ස ජීවිතයක් ලැබලා දෙන්න? පිනට බෑ මනුස්ස ජීවිතයක් අපට දෙන්න. පිනට බෑ දිව්‍ය ලෝකෙට අපි වෙක් කරගෙන යන්න. එහෙනම් ඒකයි සඳහන් කරන්නේ මම ඊළඟට උපදින්නේ කොහෙද කියලා තීරණය කරන්නේ සීලය. අඩුම තරමේ යටත් පිරිසෙන් සත්වයාට බුදුරජාණන් වහන්සේ මතක් කරපු ප්‍රාථමිකම සීල මට්ටම ප්‍රාථමික සීලේ පංචශීලී. මේකවත් රැකගන්න මට වීරියක් තියෙනවා. මේ ශික්ෂාපද පහෙන් ශික්ෂාපද දෙකක්වත් මං රකින්නවද? ශික්ෂාපද කීයක් මං කඩ කරනවද? ඒක හිතන්න. වීරිය ඕනි කියලා දේශනා කළේ යාන් එකයි. වීරිය නැතුව නිවන් ප්‍රාර්ථනා කරලා ඇති වැඩක් නෑ. ඒකයි මතක් කළේ අපි නිවන අපි ළඟට එනකම් බලන් ඉන්නවා. මාස 12යි. එතකොට මාස 12ට ප්‍රධාන පොහොය 12යි. 4 පොහොයයි. මේවා අපි බලනකොට අපි එක මාසයකට එක පොහොයකටවත් හරියට සිල් සමාදන් වෙනවද? හරියට සිල් සමාදන් වෙනවා කිව්වේ අර්ධ උපෝසතය කියන්නේ පැය 12. මහ උපෝසතය කියන්නේ පැය 24. හරියටම පැය 12ක්වත් පැය 24ක්වත් මං සිල් සමාදන් වෙනවද? අඩුම තරමේ උදේ 6ට විතර ඇවිත් හැන්දෑවේ 2ට 3ට විතර වගේ මම ගෙදර යන්න සූදානම් වෙනවා. එතකොට මං අහන්නේ අපි අර්ධ උපෝසතේවත් රැකලා තියෙනවද? එහෙනම් අවුරුද්දටම පොය 12න් අපි හිතමුකෝ දවස් භාගයක්වත් අපි සිල් රැකලා නෑ හරියට. එතකොට දවසක්වත් හරියට සිල් රැක ගන්න බැරි වුණ අපි දවස් භාගයක්වත් සිල් රැකපො නැති අපි ඔය ප්‍රාර්ථනා කරනවා මට නිවන් ලැබෙන්න ඕනි කියලා. ඒක ලැබෙනවද ඒක? ඒක ලැබෙන්නේ නෑ. ඇයි? භාග්‍යවතුන් වහන්සේ මතක් කරපු තරම් වෙර වෑයම් වැඩි නැති නිසා. වීරිය වැඩි නැති නිසා. සංසාරයෙන් එතර යන්නේ ශ්‍රද්ධාව පළවෙනියටම තියනවා නම් ඉබේම එයාට සිල් රැකෙනවා කියලායි දේශනා කළේ. කවුරුත් බලෙන් සිල් රකින්න ඕම නැහැ. කිසිම කෙනෙක් බලෙන් සිල් රකින්න ඕනේ නැහැ. බලෙන් සිල් රකින්න පුළුවන්ද? බලෙන් සිල් රකින්න බෑ. හැබැයි කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා නම් ඉබේම සිල් රැකෙනවා කියලා දේශනා කළා. එහෙනම් සංසාරයෙන් එතර යන්න තරම් වීරියක් තියෙනවා නම් ඒ කෙනාට ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. සංසාරයෙන් එතර යන්න නම් මේ සසරේ ඇති භයානකකම තේරුම් අරන් ඉන්න ඕනේ. සංයුත්තක නිකායේ අනමතග්ග සංයුත්තේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංසාරේ කොයිතරම් භයානකයිද? කොයි තරම් දුරක ඉඳලාද අපි මේ ඉන්නේ? මේකේ
මහණෙනි මේ සංසාරේ ඉමක් කොනක් තෙරක් පරතරක් සීමාවක් පනවන්නට බැරි තරම් කියලා අපිට දේශනා කළේ. මෙතනින් මම මෙරිලා ගිහිල්ලා ආයේ ඇදෙන්නේ ඒ සසරටමයි. මේක ලබාගත්තේ බොහොම අහම්බෙන්. ඒ කියන්නේ මේ මනුෂ්‍ය ජීවිතය. මේකෙන් සැබෑ ප්‍රතිඵලය මන් නෙලා ගත්තද? ආන්ගේ කාරණාව හිතට. බෙල්ලට කඩකැත්තක් තියාගෙන කපලා මැරිලා ගියපුවාම සුගතියක ඉපදිනවද? නෑනේ. ආයෙත් නැවත යන්නේ නිරේමයි. තමන්ගේ ජීවිතේ පවා ඝාතනය කර ගැනීම භාග්‍යතුන් වහන්සේ මතක් කළ එකත් ප්‍රාණඝාතය. එතකොට අපි කොයි තරම් ප්‍රාණඝාත කරලා තියෙනවද? අපි කොයි තරම් අනුන්ගේ දේවල් හොරකම් කරලා තියෙනවද? මේ සසරේදී හොරකම් කළා නැති වෙන්න පුළුවන්. හැබැයි පෙර සසරේදී බත්තටයක් හරි කල්ප ගානක් හොරකම් කරපිකේ විපාක විඳිනවා වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ සසර හරි භයානකයි. හිතන්න එපා තාම අපි පෙර සසරේ කරගත්ත පව් තාම විපාක දෙන්න අපට නැහැ කියලා. පෙර සසරේ අපි කරගත්ත පව් තාම එහෙම් පිටිම විපාක දෙන්න අපට ඉතිරි වෙලා තියෙනවා. ඇයි එහෙනම් මේ මොහොතේදී විපාක නොදෙන්නේ? මොකද මේ වෙලාවේ පින බලවත් වෙලා තියෙන්නේ. පින බලවත් වුණ මොහොතක පව විපාක දෙන්න බැරුව යනවා. හැබැයි පින් ඉවර වෙලා පව බලවත් වුණොත් මොකද වෙන්නේ? අපට සුගතියක් කවමදාකවත් හම්බෙන්නේ නැති. බුදුරජාණන් වහන්සේලා කෝටි ගණන් පහළ වෙලා අසංඛ්‍ය ගණන් සත්වයන් සංසාරයෙන් මුදවල සසරෙන් එතරටපත් වෙයි. හැබැයි ඔබයි මමයි සත්වයාගේ නිජ භූමිය කියන නිරයවල වල සැරිසර දුක් විඳින්නේ. මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ අපිට තවත් බොහොම ගැඹුරින් කියලා දුන්නා. සංසාරයේ ඇති අති භයානකකම නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සංසාරයෙන් එතරටපත් වෙන්න යන ගමනේ තනිව මෙහෙම එතරටපත් වෙන්න එපා. පුළුවන්කම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් තව එක්කෙනෙක්ව හරි එක්කන් යන්න කිව්වා. මහණෙනි තනිවම සංසාරයෙන් එතර වෙන්න එපා. පුළුවන්කම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් තව එක්කෙනෙක්ව හරි එක්කන් යන්න මහණෙනි කියලායි දේශනා කළේ. ඇයි මේ සසරේ ඇති අති භයානකම නිසා. ඔබයි මමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් දුක්ඛ දෝමනස්යන් වලට පත්වෙවි මේ ජීවිතේ කොයිතරම් දුක් විඳද මේ ජීවිතේ විතරයි දේවා විඳේ නෑනේ. මේ ජීවිතේ විතරක් එහෙම නෙවෙයි. පෙර සසරේදී ඕන තරම් ඒ විදිහටම දුක් විඳා. ඒක මේ ජීවිතේදීත් ඇති. නුවණැත්ත කල්පනා කරනවා මෙච්චර කාලයක් මං අඬාපු එකද කියලා. එහෙනම් මේකෙන් මම මිදෙන්න ඕනේ. එහෙමයි කල්පනා කරන්නේ. ඒක රැජින. තමන්ගේ මැරිච්ච ස්වාමියා වෙනුවෙන් අඬනවා සොහන බදාගෙන අඬන උදේ ඉඳලා රෑ වෙනකම් මල් තියලා සොහන වටේට අඬනවා. ඇයි ස්වාමීනි මාව දාලා ගියේ? ඇයි මට මෙහෙම කළේ? එහෙම යන්නේ. වියවුණු දුක කාටවත් දරා ගන්න බෑ. කවදාක්වත් දාලා යන්නේ කියලා පොරොන්දු දෙන අය අපිව දාලා ගියපුවම කොයිතරම් දුකක්ද ඒක? ඒ දුක දෙන්න. ඒ කාලේ අපේ මහ බෝසතාණන් වහන්සේ බුදුබව ලබාගෙන නැහැ. පෙර දක්නා නුවණ තියෙනවා. ළඟට ඇවිල්ලා අහනවා කාවිනු විඳන මං අඬන්නේ. මගේ රජුරුව මාව දාලා ගියපු නිසා කිව්වා. මතක් කළා කොයි රජුරුවද? ඒ වෙලේ මතක් කළා මගේ රජුරුව. එහෙම සඳහන් කරනකොට ඔතන විශාල ප්‍රමාණයක් ඒ රජවරුන්ම එකම තාත්තගේ එකම දරුවෝ මැරිලා වැළුණු තැන බදාගෙන යොබෝ යන්නේ. රාජදේවියට මතක් කරනවා ඔය අඬනකින් ප්‍රතිඵලයක් තියෙනවද? නෑ, ඔය අඬනකින් ප්‍රතිඵලයක් නෑ. උඹරි පේතවත්තුව
අපි පින්තුන් කියවල බලන්න. සංසාරයේ ඇති භයානකම විග්‍රහ වෙන්නේ. අති ගැඹුරු බොහොම සරල තැන. සසරේ ඇති භයානකම. ඔබ ඒ මහරජුරුවන්ගේ ඒ ආත්ම වාර 7000 ගණනාවෙම රැජින බවට පත් වෙලා ඉපදුනේ. ඒට ලැජ්ජ හිතෙනවා. ඒ ආත්ම වාර 7000 ගණනාවේ මම කාන්තාවක් වෙලා ඉපදුනාත් උකට. එහෙම ඉපදිලා මං ස්වාමියා වෙනුවෙන් මේ සොහන බදාගෙන මං ඒ ආත්ම වාර 7000 ගණනාවේ මැඬුවද? අනේ ස්වාමීනි මට තවත් නම් අනන්න ඕමනාවක් නැහැ. මට මේකෙ මිදෙන්න මග කියලා දෙන්න කිව්වා. නමුත් ඒ කාලේ බුදු බව ලබා ගන්න නැති නිසා මෛත්‍රී කර්මස්ථානයේ උගන්ලා දිව්‍ය ලෝකෙ ගිහින් සුගතිය ඉපදෙන්න මග කියලා දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගත්තාම සවැත් නුවර ඉපදිලා ඒ වෙනුවෙන්ම තමන්ගේ මල ස්වාමියා මැරිලා අඬන ඉන්නකොට ළඟට ඇවිල්ලා සංසාරයෙන් ඈතර යන්න මග කියලා දුන්නා. පින්තුනි ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලය අවසන් නිසා අපි ධර්ම දේශනාව අදට අවසන් කරමු. සමහර රහතන් වහන්සේලා අවුරුදු 30ක් තරම් කාලයක් භාවනා කළ මාර්ගඵලයේ අගකටවත් එන්න බැරුව ගියා. අවුරුදු 30ක් භාවනා කළ අවසන් වෙනකොට මේ කකුල් යටිපතුල් ඉරිතලලා ගිහිල්ලා තුවාල වෙලා ඒ තුවාල වලින් ගලාපු ලේ වලින් මේ සක්මන් මලු තෙත් වෙලා කියලා සඳහන් කරනවා. බැරිම තැන සක්මන් මලු වල කෙළවරේ ඉඳගෙන අඬලා තියෙනවා මට කවදක්වත් රහත් වෙන්න බැරිද කියලා. නමුත් අවුරුදු 30ක් නෙවෙයි අති විශාල කාලයක් සංසාරේ ප්‍රගුණ කරලත් මම රහත් ඵලයේ ළඟා කරගන්නේ නැතුව මේක නතර කරන්නේ කියලා. ලේ විදින යටිපතු සහිතව මේ සක්මන් මළු වල බණ භාවනා කරලා සංසාරයෙන් එතරුණ උත්තමයෝ ඉන්නවා. එහෙව් වීරයක් අපට තියෙනවද? එහෙව් වීරයක් සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනාට තියෙන්න ඕනේ. එහෙම වීරයක් ඇති කරගෙන ශ්‍රද්ධාව දියුණු පවුණු කරගෙන සංසාරයෙන් ඊටාම ඉක්මනින් එතරටපත් වෙන්නේ ඔබ සියලු දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි පින්වන්ත දායකත්වයේ අරණායක පදිංචි රණසිංහ දෙහිමඩුව පින්වත් මහත්මාණන් සුමන සූර්ය බණ්ඩාර පින්වත් මෑණියන් මල්ලිකා සූර්ය බණ්ඩාර පින්වත් මෑණියන් මාලනී සූර්ය බණ්ඩාර පින්වත් මෑණියන් ඇතුළු ඥාතිවරුන් සත්පුරුෂ වූ කාරුණික ගුණගරුක පින්වතුන් විසින් ඒ පින්වත් පිරිසගේ උතුම් වූ වරමුණ මෙම සද්ධර්ම දානමය කුසල කර්මයේ තුලින් රැස් කරගත් සියලෝම පින්දහම් මෙහි පැමිණ සිටින අප නමින් නැසී පරලෝ සැපත් සියලෝම ඥාතීන්ට සංසාරයෙන් එතරටපත් වීමට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් නැති සදාකාලික සැප ඇති අමා මහ නිවන් සම්පත්තිය සාත්සාත් කර ගැනීම උදෙසාම මේ සියලෝම පුණ්‍ය සම්භාරයෝ සියලෝම ඥාති වර්ගයා අනුමෝදන් වේවා කියන අති විශාල වූ මහත් වූ ප්‍රාර්ථනාවෙන් යුක්තව පින් අනුමෝදන් කරනවා. රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. අමීලි දිනෙල් කරුණා තිලක චූටි දියණියගේ ජූලි මාස 25 වෙනි දිනට යෙදෙන 7 වන උපන්දිනයේ වෙනුවෙන් ඇයට රත්නත්‍රි අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා මෙලොව ජීවිත සුවපත් වේවා මෙලොවට පැමිණි කාරණා සම්පූර්ණ කර ගැනීමට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මාලනී සූර්ය බණ්ඩාර සහෝදරියගේ ජූලි 25 වෙනි දිනට යෙදෙන උපන්දිනයේ වෙනුවෙන් රත්නත්‍රි අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනයේ රත්නත්‍රි ආශිර්වාදයෙන් උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. විදේශගත වී සිටින සෝමනා සූර්ය බණ්ඩාර සහෝදරියටත් උතුම් රත්නත්‍රි ආශිර්වාදයෙන්
නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. කායික වාචසික මානසික චිත්ත පීඩාවන්ගෙන් මිදීමට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි නයෝමි රණසිංහ දියණියටත් දර්ශන කරුණාතිලක පුතුණුවන්ටත් මේෂා කරුණාතිලක දියණියටත් රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. සංසාරයෙන් එතරටපත් වීමට උතුම් වූ ධර්මාවබෝධයම සියලු දෙනාට ලැබේවා කියලා රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම ශ්‍රවණී කරන රටවාසී ලෝකවාසී සියලුම දෙනාටම සද්ධර්ම ශ්‍රවණී කරන්නේ නාලිකාවේ මැදිරියට පැමිණි සියලුම දෙනාටම මේ සියලුම පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. දේශකයන් වහන්සේටද මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. දේශකයන් වහන්සේට අනුමෝදන් කර සියලුම පින් මා පැවිදි භූමියටපත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්ම මාර්ගයේ කියා දුන් පූජනීය අවසරයි කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අවසරයි බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේටත් බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේටත් බෞද්ධ කාර්ය මණ්ඩලයටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කළ සියලුම දෙනාට රත්නත්‍රි ආශිර්වාදේ උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ කුසල කර්මය ඔබට මට පාරමී ධර්මයන් බවටමපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලීන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ